පෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. බුදුහිමියන්ගේ තුන්වෙනි ලංකා ගමනේදී උන්වහන්සේ කතරගමට වැඩම කළ බව ඉතිහාසය සඳහන් කරනවා. උන්වහන්සේ කතරගමට වැඩම කළ අවස්ථාවේදී මහසෙන් නම් එවකට මේ ප්‍රදේශය පාලනය කළ රජෙකුට අයත් කිහිරි උද්‍යානයේදී බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි බව ඉතිහාසය අපිට කියනවා. එලෙස උන්වහන්සේගෙන් ඒ මහසෙන් රජු ධර්මය ශ්‍රවණය කොට සෝවහන් ඵලයට පත් වූ බව අපිට පතපොත සාක්ෂි දරනවා. එහෙම සෝවහන් වූ මහසෙන් රජු බුදුරජාණන් වහන්සේගෙන් කේශ ධාතු මිටක් රැගෙන එය තැන්පත් කොට එය නිදන් කොට කිරිවෙහෙර චෛත්‍ය සිදු කළ බවයි ඉතිහාසය අපිට කියා දෙන්නේ. පසුකාලිනව මේ මහසෙන් රජතුමාගේ ප්‍රාර්ථනයක් අනුව මේ කිරිවෙහෙරත් අෂ්ටඵල බෝධීන් වහන්සේත් රැකබලා ගන්නට අවස්ථාව ලැබේවා යන ප්‍රාර්ථනය වෙනුවෙන් මේ මහසෙන් රජු පසුකාලීනව කතරගම දෙවිඳුන් ලෙස උත්පත්තිය ලැබූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එහෙම මේ කිරිවෙහෙරත් කතරගමත් සුරකින කතරගම දෙවිඳුන් මතු බුද්ධත්වය ප්‍රාර්ථනා කරන සතරවරම් දෙවිඳුන්ගෙන් කෙනෙකු හැටියට ශ්‍රී ලක් ධරණී තලයේ ජීවත් වෙන සකල ලක්වාසී හැම කෙනෙක්ටම ආශිර්වාද කරනවා. එනිසා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නට සදැහැති ශ්‍රී ලාංකිකයෝ ජාති ආගම් ભેද සියල්ල පසෙක දමා වන්දනාමාන කරන්නට කතරගමට පැමිණෙනවා. ඒ කතරගම ඓතිහාසික පුදබිමේ දුටුගැමුණු රජතුමන්ගේ රාජ ආඥාවෙන් එදා සිට අද දක්වා පැවතෙන මේ ඓතිහාසික කතරගම මහා පෙරහර පින්කමයි අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. උත්පල සජිත්, ආගමික විශ්වාසයන් සහ ඇදහිම් කියන්නේ මානව ඉතිහාසය සමග අවියෝජනීයව බැඳී පවතිනක්. ඉතින් මානව ශිෂ්ටාචාරය ගොඩනැගීමත් සමග මේ ප්‍රාථමිකව තිබූ ඇදහිම් සහ විශ්වාසයන් විවිධ සංස්කෘතීන්ට අනුව හැඩගැසීම සිද්ධ වෙනවා. ඉතින් ඒ විකාශනයක් හැටියට තමයි අද අපි මේ දකින විචිත්‍රවත් පෙරහැර මංගල්‍යයන් අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් සිරිලක් දෙරණ තුළ මුල් බැසගත් විවිධ ආගමික විශ්වාසයන්හි සංස්කෘතික මුහුණුවර ලොවටම විදහාපාන අවස්ථාවක් හැටියට තමයි අපිට මේ රුහුණු මහා කතරගම පෙරහැර මංගල්‍ය දැක ගන්නට පුළුවන් වෙන්නේ. සජිත්, ඔව්, මේ අවස්ථාවේ අපත් සමග සම්බන්ධ වෙනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ජයසේන කෝටගොඩ මැතිතුමන්. අපි එතුමන්වත් සම්බන්ධ කරගෙන මේ පෙරහර සම්බන්ධව සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මහාචාර්යතුමනි, දැන් මේ පෙරහර පින්කම ආරම්භ කරන්නේ දේවාභරණ වැඩම කිරීමත් එක්ක කොහොමද මේ පෙරහර පින්කම අවසන් මහා පෙරහරට එතකොට අපි ආරම්භය සටහන් කරගන්නේ? ඔව්, දැන් ඇත්තට මේ පෙරහැරේ මූලාරම්භය සිද්ධ වෙන්නේ කප් සිටුවීමත් එක්ක. කප් සිටුවීම කරලා දින 45කට පස්සේ තමයි පෙරහැර ආරම්භ වෙන්නේ. පෙරහැර ආරම්භ කරලා මේ දේවාභරණ මේ දේව ආභරණ තැන්පත් කරන හස්තිරාජයා ඊළඟට ඔය වීදි පුරා ඒ ස්ථානවලට එවාගෙම වල්ලි අම්මා දේවාලයට ආදි ස්ථානවල පැදකණු කරලා නැවත වතාවක් දේවාලයට පිවිසීම තමයි කරන්නේ. එතකොට මේ හස්තිරාජයා මත දේවාභරණ තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක විශේෂයෙන්ම මේ දේවාභරණ පේන්න සලස්වන්නේ නැහැ. කළු පාට ආවරණයක් සහිතව ඒ මැදින් තමයි මේ දේවාභරණ රැගෙන යන්නේ හස්තිරාජයා වෙතට. ඒ වගේම ඒ හස්තිරාජයා වෙතට ගෙන යනකොට විශේෂ බිරපද විශේෂයක් වාදනය කරනවා. ඒක සංනිවේදන කාර්යයක් ඉෂ්ට වෙන. එතකොට ඒ ආකාරයෙන් ගිහිල්ලා තමයි මේ හස්තයා මත දේවාභරණ තැන්පත් කරන්නේ. ඊට පස්සේ තමයි පෙරහැර පිටත්වීම ආරම්භ වෙන්නේ. ඊළඟට විශේෂයෙන්ම බස්නායක නිලමේතුමා
තමයි මේ භාරකාරත්වය දරන්නේ මේ දෙවියන් වහන්සේගේ ඒ වගේම දේවස්ථානයේ. එතකොට බස්නායක නිලමේ තැන්පත් දිල්රුවන් රාජපක්ෂ මැතිතුමා ඒ ස්ථානෙට පැමිණිලා ඒ තමන්ගේ ගෞරව බුහුමන් දෙවියන් වහන්සේට දක්වලා අවසන් වුණාට පස්සේ තමයි ඒ දේවාභරණ රැගෙන යන්නේ. අපිට දැන් පේනවා කළු පාට රෙද්දකින් ආවරණය කරලා ඒ දේවාභරණ අස්තිරාජා වෙත තැන්පත් කිරීම සඳහා ඒ අදාළ කපු පූජකවරුන් විසින් රැගෙන යන ආකාරය. මහාචාර්යතුමනි දැන් ඒ කළු පැහැති රෙද්දකින් ආවරණය කරන්න විශේෂ හේතුවක් තියෙනවද? ඔව් ඇත්ත වශයෙන්ම මේක ඒ දේවාභරණ කොයි වෙලාවකවත් කාටවත් දකින්න පෙන්වන්න සූදානම් කරන්නේ නැහැ. ඒ දේවාලය ඇතුළේ විතරයි තැන්පත් කරලා තියෙන්නේ. ඒ වගේම එළියට ගන්නකොටත් මේ වගේ කළු පාට රෙද්දකින් ආවරණය කරලා තමයි එළියට ගන්නෙ. ඒක විශේෂ හේතුවක් නැහැ ප්‍රදර්ශනය නොකිරීම. මේ දේවාභරණ හස්තිරාජයා මත තැන්පත් කිරීම සිදු කරන්නේ. එලෙස දේවාභරණ තැන්පත් කිරීමෙන් පසුව දේවාභරණ සහිත පෙරහර කිරිවෙහෙර ඓතිහාසික රාජමහා විහාරස්ථානය වෙත වැඩම කිරීම සිදු කරනවා. ඒ පෙරහර වැඩම කිරීම සිදු කරන්නේ එම ස්ථානයේදී කිරිවෙහෙර නායක ස්වාමින්දන් වහන්සේ විසින් මේ සදහතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කිරීම සිදු කරන්නේ. මේ කතරගම මහදේවාල පරිශ්‍රයේ සිට පෙරහර මුලින්ම ගමන් කරන්නේ කිරිවෙහෙර ඓතිහාසික රාජමහා විහාරස්ථාන පරිශ්‍රයට. මහාචාර්යතුමනි දැන් මේකෙත් විශේෂත්වයක් තියෙනවා. අපි දන්නවා දැන් මේ මුලින්ම පෙරහර යන්නේ කිරිවෙහෙරට. කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට තමයි පෙරහර ගමන් කරන්නේ මේ කරඬුව තැන්පත් කිරීම සඳහා. ඔව් මේ පෙරහැර 15ක් පැවැත්වෙනවා. මේ පෙරහැර 15න් පෙරහැර 14ක්ම මේ කිරිවෙහෙර වහන්සේ ළඟට යන්නේ නැහැ. මේ අවසන් පෙරහැර තමයි කිරිවෙහෙර ළඟට යන්නේ. විශේෂ හේතුවක් තියෙනවා. මොකද මෙතෙක්කල් මේ පෙරහැරේ වැඩමුවේ දේවාභරණ පමණයි. නමුත් මේ අවසාන පෙරහැරේදී සදාතුක කරඬුව වැඩමවනවා. ඒ සදාතුක කරඬුව හස්තියා මත තැන්පත් කරන්නේ ඒ කිරිවෙහෙර රජමහා විහාරයේදී. එතනින් කැඳවාගෙන ඒ ධාතුන් වහන්සේ පෙරටු කරගෙන තමයි මේ පෙරහැර වීදි සංචාරය කරන්නේ. ඒක තමයි අවසාන පෙරහැරේ තියෙන විශේෂත්වය. කතරගම මහා පෙරහර සඳහා හැම ජාතිකයෙක්ම සහභාගී වෙන බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. අපි දන්නේ මේ රටට ආශිර්වාද කරන කතරගම දෙවිඳුන් උදෙසා පැවැත්වෙන මේ මහා පෙරහර පින්කම සඳහා සදහතුක කරඬුව තුලින් සංකේතවත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සහ මේ ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාදය මේ පෙරහරට ලැබෙන බව තමයි අපිට දැනගන්නට දකින්නට ලැබෙන්නේ. ඉතින් ඒ ආශිර්වාදයත් අරගෙන කතරගම දෙවියන්ගේ ආශිර්වාදය අරගෙන තමයි මේ පෙරහර පින්කම වීථි සංචාරය කරන්නේ. අපි දැන් සූදානම් වෙන්නේ මේ රාජාසන කතාව බස්නායක නිලමේතුමන් විසින් සිදු කරන්නට සූදානමින් සිටිනවා. රාජාසන කතාව මේ පෙරහර පින්කමේ ඊටාම වැදගත් සම්ප්‍රදායක් හැටියට තමයි අපි හඳුනාගන්නේ. දැන් අපි සූදානම් වෙනවා ඒ රාජාසන කතාව වෙත යොමු වෙන්නට. රන්වංශ සුරේන්දුනී කතරගම සෝබාදමයි ලොව අසම සම චමත්කාර සෝබාදහම විශ්වීය සියල්ල සහ සියල්ලන්ගේම ප්‍රාණවායුව වූ සෝබාදහම මිනිසා නම් වූ ප්‍රබද්ධ සත්වයා බිහි කළ ජීවත් කළ මොත් මිනිසුන් විසින් ආරක්ෂා නොකළ සෝබාදහම සියලු දුක්ඛ දොම්නස්නයන් කාලාන්තරයක් පුරා විදදරා සිටිමින් අවසන් වත්මන වන විට කෘතවේදී නො වූ මිනිසාට පමණක් නොව මුළු මහත් මානව සංහතියටම එරිහිව නැගී සිට දියුණුවයි සම්මත සියල්ල දත් මිනිසා නිරුත්තර කරමින් බියෙන් සලිත කරවමින් සමාජ ප්‍රගමණයට නැවතීමේ තිත තැබූ
සෝබා දහම සැබවින්ම ආශ්චර්යමත්ය. ප්‍රබලය. කිසිවෙකුටත් අවනත කළ නොහැකි, කිසිවෙකුටත් විග්‍රහ කළ නොහැකි සංකීර්ණත්වයක් යයි අද අපට පසක් වී හමාරය. ඒ වූ අනුපමේය සෝබා දහමේ සංකීර්ණත්වය ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේහි සොයා දැන උගෙන පසක් කොටගෙන අපේ තිලෝ ගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුදහම නමින් ලොවට දේශනා කළසේක. අප විසින් ඒකී සම්බුද්ධ දේශනාවන් නැවත සිහි කැඳවමින් හදාරා අවබෝධ කොටගෙන හික්මීමෙන් යුතු ධර්මානුකූල සමාජයකට දායක වීම තුළින් රෝගියෙන් පාපයෙන් ඇලලුණ අප නිර්භය නිරෝගී සුපසන් මිනිසුන්සේ දෙපැයින් සිටුවා සෝබා දහම විසින්ම නැවත ආශ්චර්යමත් මිනිසත් ලෝකය ගොඩනංවනු ඇත. අමා මග ගනිමින් ඒකී මානවවාදී නව ආකල්පයන්ගෙන් යුතු සත්‍යගරුක යහපත් දැහැමි මිනිසුන්සේ මිනිසත් බවින් සපිරි ලෝකය ගොඩනංවන්නට මතු බුදුවන කතරගම දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව සියලු ලෝ සත වෙත පතල මහා කරුණාවෙන් ලබා දෙන සේක්වා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සියලුම ආගම් නිකාය පූජක උතුමාලන්ගෙන් අවසරයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් අගමැතිතුමන් ප්‍රධාන විෂය ක්ෂේත්‍ර නියෝජ්‍ය සියලු මැති ඇමතීන්ගෙන් අවසරයි. රාජ්‍ය ක්‍රියාකාරී ප්‍රධානීන්ගෙන් අවසරයි. ඓතිහාසික රුහුණුමා කතරගම දේවාලයේ කපු මණ්ඩලයෙන් නිල රාජකාරී මණ්ඩලයෙන් හා සියලු කාර්ය මණ්ඩලයන්ගෙන් අවසරයි. ලෝකවාසී බැතිමතුනි, ලක්වාසී සහෘද ජනේනි, මව්පියවරුනි, දුවා දරුවනි. වැඩ බලන බස්නායක නිලමේ වශයෙන් තුන්වන වරටත් ඓතිහාසික රුහුණුමා කතරගම දේවාලයේ ඇසළ මහා මංගල්‍ය පෙරහැර පැවැත්වීමට මාලද වාග්ය සැබවින්ම කතරගම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හා ඔබ තමුන් වහන්සේලාගේ නොතිත් උපකාරය නිසාම බැව් සිහිපත් කරන්නේ බැතිමත් ගෞරවයෙන්. මෙවන් සත්කාරයන් ඉටු කිරීම සඳහා අභිමානවත් හෙළපුරවැසියෙකුසේ ජන සමාජය තුළ නැගී සිටින්නට පෙර කුසලයෙන් මාහට අකුරු කරන්නට ලැබුණු ශාස්ත්‍රාලය හේතු වූ බව පවසන්නේ ප්‍රථම බෞද්ධ පාසල වූ මා ඉගෙනගත් කොළඹ ආනන්ද විද්‍යාලය කෙරේ උපන් හෘදයාංගම ගෞරවයෙන්. අදත් ඒ සෙවනේ ඇසුරු ලබන ගුරු සිසු දෙකරුන් සමාජයට යහපත් පුරවැසියන් වේවා. ඔබත් මාත් අප දැන උගත් ඒකී හෙළ ඉතිහාසයට අනුව අතීත වියවරුන් සේම අද අප මුහුණ පා සිටින ලොවක් කැළඹු නව කොරෝනා හෙවත් COVID-19 රෝගිය වත්මන් මිනිසාගේ ඉතිහාසය වර්තමානයේ පමණක් නොව අනාගතයේද වෙනස් කරනු ඇතැයි යන්න ලොව හමුවේ ඇති අභියෝගයයි. මා ඉහත සඳහන් කළාසේම අද මා විසින් ඔබ හමුවේ තබන රාජාසන කතාව වෙනදාටත් වඩා වෙනස් මගක් ගන්නේ මේකී වත්මන් තත්වය හේතුපාදක කරගෙනයි. ඒ අනුව සියල්ලන්ගේ දැන ගැනීම පිණිස මා විසින් පාපොච්චාරණයක් කිරීමට කැමැතියි. සුවදශීලී බැතිමතුනි, ශ්‍රී ලංකා වාසී ලෝකවාසී බැතිමත් ජනතාව මෙන්ම කතරගම උපන් ජනතාව ඔබේ ගමේ ඔබේ දේවාලයේ ඔබේ දෙවියන් වහන්සේ වැඳ පුදා ගැනීමට ඇසළ මංගල්‍යයේ පෙරහැරට දායක වීමට සම්මාදම් වීමට පැමිණි වාර ගන්න මාගේ වයසටත් වඩා බොහෝ වැඩි බව මා නොදන්නවා නොවේ. එසේ දෙවියන් වෙත පැමිණි ඔබව මෙවර දේව මංගල්‍යයට මාහට ලබා දුන් සෞඛ්‍ය නිර්දේශ අනුව සහභාගී නොකරගෙන ඇසළ මංගල්‍යයේ පෙරහැර කිරීමට සිදුවීම වෙනුවෙන් මාගේ හෘදයාංගම කනගාටුව පළමුව දෙවියන් ඉදිරියේ ප්‍රකාශ කර සිටිමි. එය අප විසින් පැන වූ තහංචියක් නියෝගයක් ප්‍රතික්ෂේප කිරීමක් නොවන බවත් ලොව තුල රට තුල පවතින වත්මන් රෝගිය හේතුවෙන් රාජ්‍යතාන්ත්‍රිකව අදාළ අංශයන් විසින් බොහෝ සාකච්ඡාවන්ට අනුව සිතට එකඟ නොවුවත් පොදු ජන සුරක්ෂාව වෙනුවෙන් එළඹි තීරණයක් බවත් දන්වා සිටිනවා. ඒකී පොදු තීරණයට අනුව මෙවර ඓතිහාසික රුහුණුමා කතරගම දේවාල ඇසළ මහා මංගල්‍ය පෙරහැරට
නිවසේ සිට සම්මාදන් වෙමින් මාධ්‍ය තුලින් පෙරහැරට දායක වී කතරගම දේවෝත්තමයාණන් වහන්සේ පීඨ ආරක්ෂාව ලබාගෙන තුම්බිය දුරු කර යහපත් රටක් යහපත් ලොවක් ගොඩනැංවේවායි යන සිතවිල්ලෙන් ප්‍රාර්ථනා කරන මෙන් මා බැතිමත් ඔබ සැමගෙන් බැතිබරව ආයාචනා කර සිටිනවා. එවන් අසිරිමහත් සබහා දහමක් තුල මිනිසත් බවින් සපිරිව මේකී මංගල්‍ය සකලාංග පරිපූර්ණව ඉෂ්ට සිද්ධ කිරීම වෙනුවෙන් දායක කාරකාදී වූ බොහෝයි. ඒකී මහඟු දායකත්වයේ වෙනුවෙන් මාගේ ප්‍රණාමය පුද කිරීමට අවසරයි. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පිරිත් නිලයේ බාරකාර කතරගම ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබෝක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේත් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමිපාණන් වහන්සේගේත් සද්භාවයෙන් යුත් අනුශාසනාවන් දේව කාර්ය සඳහා මාහට මහෝපකාරී වූ බවට ගෞරවයෙන් මාගේ নমස්කාරය උන්වහන්සේලාට පිරිනමන අතර වැඩ සිටි කන්ද සෙල්ල කතරගම යන ප්‍රදේශයේ රජමහා විහාරස්ථානයන්හි වැඩ වාසනා කරන අපගේ නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු සිතුල්පව්ව තිස්ස මහාරාම විහාරස්ථානයන්හි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට හා ත්‍රිනිකායක මහා සංඝයා වහන්සේලාට මාගේ ශීර්ෂ වන්දනාව පුද කර සිටිනවා. ඓතිහාසික රුහුණු මා කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස තෙවසරක පිය නැගුම එතරම් ලෙහෙසු පහසු කාර්යයක් නම් නොවේමයි. දේව කාර්යයත් රාජකාර්යයත් නිසි ලෙස හඳුනාගෙන ඊට පාදකවත් පිළිවෙත් පුදසිරිත් සුරැකිව ඉටු කරමින් දේවාල කාර්යයන් මෙන්ම අනෙකුත් අනුබද්ධ ප්‍රජා සේවාන් මාගේ උපරිම කැපවීමෙන් උවමනාවෙන් හා වගකීමෙන් යටිතල පහසුකම් සපයා දීමෙන් සැලසුම් සහගතව සංවර්ධන අභිලාෂයන් සිදු කරමින් දේවාලයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමේදී ඓතිහාසික රුහුණු මා කතරගම දේවාලයේ ප්‍රධාන කපුදුරන්දර පෙරහැර බලන රාළ මහා බෙත්මේ ලේකම් යන දේවාල කාර්යයන්හි පරිණත ප්‍රවීණයන්ගෙන් ලද මාර්ගෝපදේශයන් දෙවියන්ගේ කාර්ය ඉටු කරන මිනිසෙකුට ලැබිය හැකි විෂයානුබද්ධ වටිනා උපදේශයන් බව මා තරයේ විශ්වාස කරනවා. ඒකී සියල්ල වෙනුවෙන් ඓතිහාසික රුහුණු මා කතරගම දේවාලයේ දිවි හිමියෙන් ඒකී දූරයන්හි දෙවියන් වෙනුවෙන් කැපව කටයුතු කරන ප්‍රධාන කපුදුරන්දර සෝමිපාල ටී රත්නායක මහතා පෙරහැර බලන රාළ සරත් සේපාල ටී රත්නායක මහතා ප්‍රධාන තේවේ කපුරාලවරුන් දිය කපන කපුරාල සහ අනිකුත් කපුරාලවරුන්ට මෙන්ම වල්ලියම්මා දේවාලයේ විමල් ටී රත්නායක ප්‍රධාන කම මහතාත් රාජ නියෝගයක පැවරුම් නිසි ලෙස ඉටු කරන අධිකාරම් නිලමේ අබේපාල අධිකාරි මහතා මහ බෙත්මේ ලේකම් දයානන්ද අධිකාරි මහතා කුඩා බෙත්මේ ලේකම් ධර්මකීර්ති බණ්ඩාර මහතා ගම්පහේ විදානේරාල අරුණ සෙනවිරත්න මහතා ඇතුළු මහ බෙත්මේ පිළ කුඩා බෙත්මේ පිළ නියෝජනය කරන නිල රාජකාරිකරුවන් හා ප්‍රවීණ රාජකාරිකරුවන් යන නිල රාජකාරි මණ්ඩලයේ සියලු සමාජිකයන්ටත් සාම්ප්‍රදායික පෙරසිරිත් හා චාරිත්‍ර ඉටු කරන ආලත්ති අම්මාවරුන්ටත් කතරගම දෙවියන් වහන්සේ හා වල්ලි මාතා දේවතුන් වහන්සේ පිහිට ආරක්ෂාව ලැබේවයි පතනවා. කතරගම දේව රාජානන්ගේ හෙළදේව මාතා වූ වල්ලි අම්මා දේවතුන් වහන්සේ නෑ සනුහරය නියෝජනය කරමින් ඇසල මංගල්‍ය පෙරහැරේ චාරිත්‍රානුගත සිරිත් ඉටු කරන වැදිනායක විශ්වකීර්ති වනස්පති ඌරු වර්ගයේ වන්නිර ඇත්තන් ප්‍රධාන පෙරහැර චාරිත්‍ර හිමිකම්ලත් ඌනාපාන වර්ගයේ බණ්ඩිර ඇත්තන් ඇතුළු ආදිවාසී සියලු වර්ගයාට කතරගම දෙයියල ඇත්තන්ගේත් වල්ලියම්මා දෙයියල ඇත්තන්ගේත් පිහිට ආරක්ෂාව ලැබේවා. රටක මෙවන් ජාතික මංගල්‍යයක් සිදු කිරීමේදී එරට රජුන් ප්‍රධාන රාජතාන්ත්‍රික අනුග්‍රහය කොතෙක් ඉවහල් වේදයි කතරගම දේවාලයේ පිහිටුවා දුටු ගැමුණු නරේන්ද්‍රයන් විසින් දුන් වරප්‍රසාද හා නිල පැවරුම් ආඥාවෙන්ම පැහැදිලි වෙනවා. ඒකී පෙර රාජාඥාවන් වත්මනෙහි කොතරම් වළංගුදයි තීරණය වන්නේ පාලන ව්‍යුහයේ දේශමාමක චින්තනය මතයි මාගේ අදහසයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුන් ස්වදේශීය උරුමයන් සුරුකමින් ඓතිහාසික චාරිත්‍ර ධර්මයන්ට ගරු කරමින් හෙළ සම්ප්‍රදාය නව තාක්ෂණය ඔස්සේ සංවර්ධිත ලෝකයේ කරා මෙහෙයවීමේ පුරෝගාමිත්වය ගෙන ගිය ක්‍රියා සැබවින්ම ශ්‍රී ලාංකීය අප සැම ලැබූ විසල් ජයග්‍රහණයක්.
ඒකී දේශප්‍රේමී එඩිතර නායකත්වයක වත්මැන් අවසිතාව සපුරාලමින් එතුමන්ගේ මෙවර ඓතිහාසික රුණුමහා කතරගම දේවාල ඇසළ මංගල්‍ය පෙරහැරට දක්වන්නා වූ දායකාකාරී සම්මාදම් වෙනුවෙන් කතරගම දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් එතුමන්ට විජයග්‍රාහී ගමනකට සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. වත්මන් ශ්‍රී ලංකාව අසිරිමත් දේශයක් කිරීමේ වෑයමෙහි ක්‍රියාකාරී අභිමන් ලංකා පුත්‍රයෙකු ජනතා විශ්වාසය දිනු ගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්ට ඒකී කාර්ය සඵල කර ගැනීමට කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවායි පතනවා. ඒ වගේම මාගේ රුහුණු මහා කතරගම දේවාලයේ දූර කාලයේ පුරාවටම මට ශක්තියක් වෙමින් හරි වැරදි කියා දෙමින් රාජකාරිය නිසියතට යොමු කිරීම සම්බන්ධයෙන් ශෂින්ද රාජපක්ෂ මහතාට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මෙවන් ලෝක ව්‍යසනකාරී කාල පරිච්ඡේදයක වත්මන් රාජක්‍රියාකාරීන්ව බොහෝ වගකීම් හා කාර්යභාරන්ට උරදුන් මොහොතක වූවත් ඇසළ මංගල්‍ය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මැතිතුමන් රුහුණු මහා කතරගම දේවාල ඇසළ මංගල්‍යයේ පෙරහැරේ කඳවුරු බාර නිලධාරී ගුණදාස සමරසිංහ මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්ය පෙරම මැතිතුමන් ඇතුළු කාර්ය සාධනයේ නියතු ගෞරවනීය සෑම දෙනා මෙන්ම ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා ප්‍රධාන ක්‍රියාකාරී සියල්ලන් හා කතරගම ප්‍රාදේශීය ලේකම්තුමා මාහට කවදත් ශක්තියක් වන කතරගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා මොණරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඒකී රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් යන සෑම දෙනාම පෙරකල් පටන් ඇසළ මංගල්‍ය පෙරහැර තුල පවත්වාගෙන යනු ලබන සංචාරක උසාවියේ විනිසුරුතුමන් ඇතුළු කතරගම දේවාල ඉඩකඩම් වෙනුවෙන් පෙනී සිටිනා නීතිවේදීන් සමහා නන්නයරුන් දායකත්වයේ සැපයූ රාජ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු සියල්ලෝ කතරගම දෙවියන්ගේ දේවාශිර්වාදයේ හිමිකරුවන් වේවා. රාජාසන කතාව සිදු කළේ රුහුණු කතරගම මහා දේවාලයේ ගරු බස්නායක නිලමේ දුරන්දර දිල්රුවන් රාජපක්ෂ මැතිතුමා විසින් දැන් පෙරහර මංගල්‍ය වීථි සංචාරය කරනවා. අපිත් එක්ක නැවත එකතු වෙනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ජයසේන කෝටගොඩ මැතිතුමා. මහාචාර්යතුමනි, අපි කතාවටත් කියනවා කසකරුවෝ එනවා කියන්නේ හොඳ සුබ ලකුණක් කියලා. ඕක අපේ රටේ පැවතිච්ච පැරණි චාරිත්‍රයක්. මොකද කස ආකාර කීපයකට අපේ රටේ භාවිතා වුණා. එකක් තමයි මේ රාජ්‍ය මහාමාත්‍යවරුන් නිලමේවරුන් ගමන් යනකොට තමන්ගේ ප්‍රදේශයේ ඇවිදින්න කසකරුවන් කිහිප දෙනෙක් අරන් ගියා ඉදිරියේ. ඒ කියන්නේ සංනිවේදනයක් කළා රටට සමාජයට මේ කසකරුවෝ එන්නවා කියන්නේ තවත් නිල අයිතිකරුවෙක් මේ පැමිණෙනවා කියන එක. ඒක තමයි නිවේදනය වුණේ. ඒක තමයි පස්සේදී මේ පෙරහැරට එකතු වුණේ. තවත් අවස්ථාවල දඬුවම් ලබා දෙන්නත් කස පහර ලබා දුන්නා. ඒකත් පැරණි චාරිත්‍රයක්. දැන් අපි දකින්නේ මේ ගිනිබෝල කරුවන් ආලෝකය සපයමින් විචිත්‍රත්වය එකතු කරමින් මේ රතු පැහැති වස්ත්‍ර වලින් සැරසිලා තමයි මේ පෙරහැර ගමන් කරන්නේ. ගින්දරවර වර්ණය රක්ත වර්ණය. රෞද්‍ර බව පෙන්වුම් කරන්නේ ඒ රක්ත වර්ණය. ගින්දර කියන්නේ සාමාන්‍ය විදිහට මේ ආකාරයෙන් මේ ගින්දරත් එක්ක සෙල්ලම් කරාට මේ ඇත්තෝ ඉතා දරුණු වෙන අවස්ථා තියෙනවා ගින්දර. සාමාන්‍ය ජීවිතයේ අපිට අත්‍යවශ්‍ය වෙනවා වගේම ගින්දර මුළු රටක් රාජ්‍යයක් පළාතක් විනාශ කළ දාන්නත් ගින්දරට හැකියාව තියෙනවා. ඒ හින්දා ගින්න කියන්නේ පූජාවක් හැටියට ಭಾರತೀಯ වශයෙන් වගේම අපේ රටෙත් භාවිතා කරන විශේෂයෙන් ඔය යාක පද්ධතිය. දැන් මෙතන සිද්ධ වෙන්නේ මේ ගින්දර බෝල හැටියට අරගෙන නැත්නම් කවාකාරව අරගෙන විචිත්‍රත්වය, අලංකාරයේ සුන්දරත්වය ඉස්මතු කරන ආකාරයේ චලන සහිතව මේ ගිනි බෝල කැරකීම. මේක සාමාන්‍ය කටයුත්තක් නෙමෙයි. මේක විශේෂයෙන්ම පුරුදු පුහුණු කරපු ශිල්ප ක්‍රමයක්. ඒ ශිල්ප ක්‍රමය ක්‍රමිකව වර්ධනය කරගෙන තමයි අද පවතින තත්වයට මේ ගිනි බෝල කරුවන් එන්නේ. කුඩා කාලේ ඉඳලා තමයි
මෙවැනි අවස්ථාවලට මඟ පාදා ගන්න. විවිධ ආකාරයේ ශිල්ප ක්‍රම මේකේ තියෙනවා. ගිනි බෝල අරගෙන කරකවණේවා තියෙනවා, උඩ පයින්නේවා තියෙනවා, පෙරලෙනේවා තියෙනවා, ඊළඟට පිනුම් ගහනේවා තියෙනවා. මේ විවිධ ආකෘතින් තියෙනවා. ඉතින් ඒ අතරේ මේ විචිත්‍රත්වයේ කදිමට මොවුන් ඉස්මතු කරලා දක්වනවා. ඒ වගේම මහාචාර්යතුමනි දැන් මේ කතරගම මහා පෙරහැර මංගල්‍ය සමග කතා කරනකොට දැන් අනිකුත් පෙරහැරවන් වලදීත් අපි දකිනවා මේ ගිනි බෝල සංදර්ශනය පවත්වනවා. නමුත් කතරගමදී යම් විශේෂත්වයක් තිබෙනවා නේද මහාචාර්යතුමනි? මොකද කතරගම දෙවියන්ගේ ශක්තිය විදහා පෑම සඳහා මේ අග්නි කියන සංකල්පය භාවිතා කරන බව කියවෙනවා. ඔව්, කතරගම දෙවියන්ට කියනවා අග්නි පුත්‍ර කියලා. ඒ කියන්නේ අග්නි දෙවියන්ගේ පුත්‍රයෙක් හැටියට තමයි කතරගම දෙවියෝ සලකන්නේ. ඒ වගේම ගින්දරට විශේෂත්වයක් තියෙනවා. කතර පුර පවර පටුනට දෙවි වැදලා ඊතර නොවන ලෙස ගිනි ජල් මවාලා කතරගමේ දෙවියෝ දිවසින් බලලා කතරගමේ ගිනි පන්දම් මවාලා ඔය පන්දම් පිළිබඳ කවියක්. ඒක කියන්නේ කතරගම දෙවියෝ මේ පන්දමට ගින්දර එළිය ලබා දුන්නා කියන එක. ඒතොර ඒ දෙවියන්ගේ විශේෂත්වයක් තියෙනවා ගින්දරත් එක්ක. දැන් ගිනි පෑගීමක් මෙහි තියෙනවා. එතකොට මේ ගිනි හට්ටිය අරගෙන යනවා කතරගම දෙවියන් වෙනුවෙන්. අත් දෙකේ තියාගෙන හිසේ තියාගෙන මේ හැම අවස්ථාවකම ප්‍රදර්ශනය කරන්නේ ඒ දෙවියන්ගේ තියෙන සුවිශේෂ බව. මීළඟට අපි දුටුවා මේ ඉරහඳ සංකේත මේ පෙරහරේ වැඩම කරනවා. ඊට පස්සේ එනවා වැඩම කරන්නේ මේ දුටුගැමුණු මහරජතුමාගේ පිළිරුව. දුටුගැමුණු මහරජතුමාගේ රාජ ආඥාවෙන් තමයි මේ පෙරහර ආරම්භ වෙන්නේ. එකල් සිට අද දක්වා මේ පෙරහර අඛණ්ඩව පැවැත්වෙන බව තමයි ඉතිහාසය අපිට සාක්ෂි පෙන්වන්නේ මහාචාර්යතුමනි. ඔව්, දැන් දුටුගැමුණු රජුරෝ යුද්ධයට යන්න සූදානම් වෙලා මේ දෙවියන් වහන්සේට බාරයක් වෙලා තමයි යුද්ධයට ගියේ. යුද්ධෙන් දිනලා આવොත් මේ දේවාලය පිළිසකර කරලා දිව්‍ය වෙනුවෙන් පුද පූජා පවත්වනවා කියලා. ඒ වගේම යුද්ධෙන් දිනලා ඇවිල්ලා දුටුගැමුණු රජුරෝ මේ පෙරහැර මේ දේවාලය ගොඩනගලා වාර්ෂිකව පෙරහැර ඉරහඳ පවතින තාක්කල් පවත්වන්න කියලා නියෝග කළා. මොකද දුටුගැමුණු රජුරෝ රාජ්‍ය කාලේ තමයි ක්‍රිස්තු පූර්ව 161 ඉඳලා 137 දක්වා. එතකොට අපි එදා ඉඳලා මේ පෙරහැර පැවැත්වුණා කියලා කියනවා නම් වසර 2180කට එහා කාලයක් ගන්න වෙනවා අපේ පෙරහැර. ඉතින් ඒ නිසා මේ පෙරහැරේ පවතින චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙන්නේ නැති, ආකෘතිය වෙනස් වෙන්නේ නැති. නමුත් මේ පුද පූජා ක්‍රමය මේ දේවාභරණ ප්‍රදර්ශනය කිරීම ඒ තරම් ඈත කාලයකට යනවා ඇති කියන එක තමයි අපේ විශ්වාසය. මොකද මේ දේවාලය ගොඩනගන්නේ දුටුගැමුණු රජතුමාට. එතකොට මේ පෙරහැර පවත්වන්න අනදෙන්න එතුමානේ. එහෙමනම් මේ යන්නේ පෙරහැරේ අයිතිකරු. මේ පූජා බීමේ අයිතිකරු. ඒ හින්දා ඒ දුටුගැමුණු රජුණන්ගේ මේ පිළිරුවක් මේ පෙරහැරට එකතු වුණේ මේ පෞසුගිය අවුරුදු කීපයක් ඇතුළත. විශේෂයෙන්ම අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීම මත උමනාව මත මේ පෙරහැරේ අයිතිකරු හැටියට සලකන දුටුගැමුණු රජතුමා මේ පෙරහැරට එක්කලා ගෙනියනවා. දුටුගැමුණු මහරජතුමා රට එක්සේසත් කළ රජෙකු නිසා ඒ පිළිරුවට ඉදිරියෙන් ගමන් කළේ ජාතික කොටි. ඉන්පසුව නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ සහ ප්‍රභාස්වර කියන ෂඩ් වර්ණයන්ගෙන් ලැබෙන බෞද්ධ කොඩි මේ පෙරහැරේ ගමන් කරන උත්පල. ඔව් සජිත්. මේ බෞද්ධ කොඩි වලට පිටුපසෙන් අපිට දකින්නට ලැබෙන්නේ හේවිසි කණ්ඩායම් පැමිණෙන ආකාරය. හේවිසි කියන්නේ මහාචාර්යතුමනි අපේ හෙළ සංස්කෘතියේ මංගල්‍ය කාරණයක්. අපි විශේෂ මංගල අවස්ථාවන් වලදී මේ හේවිසි නාදය පවත්වනවා. ඒ නිසා අපේ සංස්කෘතිය හා අවියෝජනීයව බැඳුණු අංගයක් හැටියට සැලකන්න පුළුවන් නේද? හේවිසි කියන්නේ පූජා වාදන විශේෂයක්. මොකද බුදුන් වහන්සේ වෙනුවෙන් පවත්වන හැම උපචාර විදියකින්ම මේ හේවිසි වාදනය කරනවා. හේවිසි වාදන වල තියෙනවා ගමන් හේවිසි, පූජා හේවිසි ආදී විවිධ වර්ගයේ හේවිසි වර්ග.
දැන් මේ පෙරහැරකට එකතු වෙන්නේ ගමන් හේවිසි. දැන් අපි දකින්න හේවිසි අන්දායම විශේෂයෙන්ම මේ ඌව පළාත නියෝජනය කරන හේවිසි කණ්ඩායම. හේවිසි වල මේ වාද්‍ය භාණ්ඩ එක වුණත් මේ ආකෘතිය රංග වස්ත්‍රාභරණ ආදී වෙනස්කම් තියෙනවා. උඩරට හේවිසිය ඊට ආවෙනිකයි, පහතට හේවිසිය ඊට ආවෙනිකයි, සබරගම හේවිසිය ඊට ආවෙනිකයි. දැන් මේ අපි දකින්නේ සබරගම පළාතට ආවෙනික හේවිසි වාදනය. ඒත් එක්කම සදහතුක කරඬුව වැඩම කරනවා පෙරහර තුල කාගෙත් වන්දනාමානයට පාත්‍ර වන ඒ වගේම කතරගම මහදේවාල අවසන් පෙරහරේ අපිට දකින්න ලැබෙන විශේෂත්වයක්. ඒ වගේම මේ පෙරහරට බෞද්ධ ආශිර්වාදය එකතු කරන අවස්ථාවක් හැටියට අපිට මේ දකින්න පුළුවන්. ඒ වගේම මහාචාර්යතුමනි අපි සාමාන්‍යයෙන් පෙරහරක සදහතුක කරඬුව ටිකක් පසුපස තමයි දකින්නේ. නමුත් මේ පෙරහරේ අපි ඉදිරියෙන්ම දකින්නේ සදහතුක කරඬුව. දැන් විශේෂයෙන්ම අපි දන්නවා අනන්ත අප්‍රමාණ සම්පූර්ණම බෞද්ධම වන පෙරහර. විසක් පෙරහර වෙන්න පුළුවන්, පොසොන් පෙරහර වෙන්න පුළුවන්, වෙනත් සංගමිතාව සම්බන්ධ පෙරහර වෙන්න පුළුවන්, නීදු පෙරහර වෙන්න පුළුවන්. මේ හැම පෙරහරකම ධාතු කණ්ඩුවක් වඩම්මනවා. මේ ධාතු කණ්ඩුව වඩම්මන්නේ ඉදිරියේ හේවිසි වාදන, නර්තන වාදන සියල්ල එක අවසානයේ තමයි වඩම්මවන්නේ ධාතුන් වහන්සේ. නමුත් මේ පෙරහර මේ දෙවියන්ගේ පෙරහැරක්, දේවාභරණ වඩම්මන පෙරහැර. මේ දේවාභරණ වඩම්මන පෙරහැර දින 14ක්ම ඒ දේවාභරණ පමණයි වඩම්මන්නේ. නමුත් මේ අවසන් පෙරහැර මේ බෞද්ධ මුණුවර ප්‍රාර්ථනා කරන්න ඕනේ ඉඳලා කිරිවෙහෙරට ගිහිල්ලා ඉතින් ඒ ධාතු කණ්ඩු වඩම්මගෙන ඇවිල්ලා පෙරහැර වීදි සංචාරය කරනවා. ඒ හින්දා තමයි මේ ඉදිරියෙන් ධාතු කණ්ඩු ගමන් කරන්නේ. කිරිවෙහෙරට වැඩම කරන පෙරහර සඳහා ඓතිහාසික කිරිවෙහෙර රාජමහාවිහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අවසරයි පූජ්‍යපාද කොබවක ධම්මින්ද ස්වාමින්දන් වහන්සේගේ ආශිර්වාදය ඇතිව මේ පෙරහර ගමන් කරන්නේ. ඊළඟට අපි දකින්නේ උත්පලා මේ රසාරා රංගනිකේතනය පිළියන්දල ඉදිරිපත් කරන සබරගමු සලුපදය. එතෙන්ම නර්තන සම්ප්‍රදායන් ගත්තහම උඩරට පහතරට සබරගමු කියන මේ ත්‍රිවිධ සම්ප්‍රදායන්හි මේ විවිධ පද නර්තන පදයන් තිබෙනවා. මල් පදය, සලු පදය, කොතල පදය මේ ආකාරයට. ඉතින් මේ සබරගමු සම්ප්‍රදායයට අයත් සලු පදයේ නර්තනාංගයක් තමයි අපි දකින්නේ. අපි කැමති මේ පිළිබඳව විස්තරයක් දැනගන්නට මහාචාර්යතුමනි. යාග පද්ධතිය තුල උඩරට පහතරට සබරගමු මේ හැම එකකම හත්පද පෙළපාලි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පූජා වස්තු 7ක් අරගෙන ආශිර්වාද කිරීම. දැන් මේ අතර තියෙනවා බුලත් තියෙනවා. ඊළඟට තියෙනවා දුම්මල තියෙනවා. ඊළඟට තියෙනවා සලුව තියෙනවා. කෙන්ඩිය තියෙනවා. දැමිලි ගෙඩිය තියෙනවා. ඔය ආදි වශයෙන් පූජා වස්තු 7ක් අරගෙන මේ ආශිර්වාද දෙනවා. දැන් මෙතෙන් ඉතිපත් වෙන්නේ සබරගමු කියන ඒ ප්‍රාදේශීය නර්තන ශෛලියේදී සලු අරගෙන මේ සලු පදේ ඉදිරිපත් කරන ආකාරය. සලු පදේ ඉදිරිපත් කරන විශේෂයෙන්ම පත්තින දෙවියන් වෙනුවෙන් අපි දුටුවේ සබරගමු පළාතේ පවතින සලු පදේ. ඊළඟට අපිට දකින්නට ලැබෙන්නේ පිළියන්දල පංචාලි කලායතනයේ ඉදිරිපත් කරන පතුරු නර්තනය. මේ පතුරු නර්තනය ගැන කතා කරනකොට බොහොම ක්‍රියාශීලී අංග චලනයන් සහිත තාණ්ඩව ලක්ෂණ සහිත නර්තනාංගයක් හැටියට දකින්නට පුළුවන්. මේ ඇත්තම මේ පතුරු නර්තනයේ අර්ථය කුමක්ද මහාචාර්යතුමනි? ඔව් මේම මෙවැනි අංග දැන් අපි දන්නවා අපේ සාම්ප්‍රදායික නර්තන කලාවේ ශාස්ත්‍රීය නැටුම් කියලා කොටසක් තියෙනවා. ගැමි නැටුම් කියලා කොටසක් තියෙනවා. මේ ගැමි නැටුම් කියලා කියන්නේ සරල අඩිතාල සහිතව ඉදිරිපත් කරන නැටුම්. ඒවා සාමාන්‍යයෙන් පෙරහැර සඳහාම තමයි සැකසීලා තියෙන්නේ. දැන් ශාස්ත්‍රීය නැටුම් කියන්නේ ඊට එහා ගිය ඔය ශාන්ති කර්ම වත්පිළිවෙත් ආදීදී ඉදිරිපත් කරන සුවිශේෂ පද කට්ටල සහිත ප්‍රමාණිකූලව සැකසීලා තියෙන පද කට්ටල සහිත නර්තනාංග. දැන් මේ අපි දකින පතුර අත්වල පරවමින් ඊළඟට පාදවල හිසේ
එක් ස්ථානවලට අට්ටු කරමින් නාදයක් ඇති කරන ගමන් නර්තනය දෙනවා. මේවා තියෙන්නේ සරල අඩිතාල. ඉතින් ඒ හින්දා සරල අඩිතාල වුණත් විශේෂයෙන්ම පෙරහැරකට අලංකාරයක් ලබා දෙන්න මේ වාගේ නර්තනාංග වලට ලොකු හැකියාවක් ලැබිලා තියෙනවා. පතුරු නර්තනයෙන් අනතුරු අපිට දෙබරවැව විලනතරු කලායතනය ඉදිරිපත් කරන අස්නේ නර්තනය දකින්න පුළුවන්. ඔව් සජිත්, අස්නේ නර්තනය ඕනෑම සම්ප්‍රදායක මේ අපි දකින උඩරට සම්ප්‍රදායට අස්නේ නර්තනය පූජා නර්තනයක් හැටියට සලකන නර්තනාංගයක් නේද මහාචාර්යතුමනි? ඔව්. අස්නේ නර්තනය අයිති වෙන්නේ උඩරට නර්තන කලාවේදී පමණයි. මොකද අපි දන්නවා කුවේණි අස්න කියන සාහිත්‍ය ප්‍රබන්ධයක් අවතිනවා. මේ සාහිත්‍ය ප්‍රබන්ධයෙන් කියවෙන්නේ විජය කුවේණි දෙදෙනා අතර ඇති වුණු ඒ කතන්දරේ අවසානයේදී මේ කුවේණියට අත්වෙච්ච කනගාටුදායක ඉරණම ඇයගේ ශෝකාලාපය. ඉතින් මේ කොහොඹයක් අංකාරිය කියන ශාන්ති කර්මය විශ්වාස කරන්නේ මේ පදනම අතර ඇතිව නිර්මාණය වුණු ශාන්ති කර්මයක් ඇටියෙට. මේ පැරණි අතීතයක් පවතිනවා. එතකොට මේ කොහොඹයක් අංකාරියට මෙන්න මේ කුවේණි අස්න කියන සාහිත්‍ය ප්‍රබන්ධයේ එන යම් කොටස් සහිතව නර්තනයේ ඉදිරිපත් කිරීමක් දකින්න පුළුවන්. ඒ ගායනා එක්ක. එතකොට මේව සාමාන්‍යයෙන් කාන්තාව නෙමෙයි කොහොඹයන්කාරී ඉදිරිපත් කරන්නේ පුරුෂ පක්ෂය. නමුත් දැන් වේදිකාවට මෙවැනි පෙරහැරාංග සඳහා කාන්තා පක්ෂය ඒ අස්නය කියන නටුමට නැත්නම් අස්නේ කියන මාත්‍රා කොටසක් තියෙනවා. ඒ අස්නේ මාත්‍රා නටමින් ඒ තමන්ගේ නර්තනාංග ගිනහර දැක්වීමට ඔවුන් සමත් වෙලා තියෙනවා. ඓතිහාසික රුහුණු කතරගම මහදේවාල අවසන් මහා පෙරහර වීථි සංචාරය කරන මේ මොහොතේ අපි දන්නවා රටේ පවතින තත්ත්වයන් තේරුම්ගෙන ඒවාට විවිධ පිළියම් යොදමින් ඒ නීති රීති රෙගුලාසි සියල්ලට අවනත වෙමින් තමයි මේ කටයුතු සියල්ල සිදු වෙන්නේ. රටේ කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේ වුවත් ඒ අවශ්‍ය චාරිත්‍ර වාරිත්‍රයන් ඒ ආකාරයෙන්ම සිදු කරන්නට අවශ්‍ය පිළියම් යොදා ඇති බව තමයි අපිට අද සවස් යාමේත් අපි සජීවීව ඔබත් එක්ක සම්බන්ධ වුණා. බස්නායක නිලමේතුමන් සඳහන් කළේ නර්තන ශිල්පීන්ගේ යම්කිසි අඩුවක් තියෙන බව මහාචාර්යතුමා සඳහන් කළා. නර්තන අංගයන් ඒ ආකාරයෙන්ම පැවැත්වුණත් ශිල්පීන් යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. එහෙම නේද? ඔව්. ඒ ඇතැම් අංගවල පමණයි. දැන් අපි සාමාන්‍යයෙන් එක නර්තනාංගයට 24ක් විතර යොදවනවා. දැන් සමහර අංග තියෙනවා අපි 12 16 යොදවලා නතර කරපුවා. ඒ කියන්නේ පෙරහැර දීර්ඝ වීම නවත්ව ගැනීමට අපි දරපු උත්සාහයක්. මොකද මුලින්ම මේ පෙරහැර කිසිම ප්‍රේක්ෂකයෙකුට ප්‍රදර්ශනය කළේ නැහැ. දැන් අපිට දකින්න පුළුවන් යම් ප්‍රේක්ෂක යම් ප්‍රමාණයක් ඒ මේ අවසන් කාලේ විතරයි මේ අතරගම හොට සිටින අයට ඒ අය බැඳිලා ඉන්නවා නිතිපතා මේ පෙරහැර මංගල්‍යයත් එක්ක. ඒ හින්දා ඔවුන්ට හරි මෙහි අවස්ථාවක් සලසා දිය යුතුයි කියලා හැඟීමෙන් තමයි ඒ යම් පිරිසකට පමණක් මේ පෙරහැර ප්‍රදර්ශනය කරන්නේ. නමුත් ආරක්ෂක විධිවිධාන ඒ නීති රීති යටතේ මුලදී මේ පෙරහැර කිසිම කෙනෙකුට ප්‍රදර්ශනය කළේ නැහැ. මේ පෙරහැරට එන නර්තන ශිල්පීන් සියලු දෙනා එක ස්ථානයක රඳවාගෙන ඔවුන්නේ අර රජය විසින් පනවලා තියෙන ආරක්ෂක සහ සෞඛ්‍යාංශ විසින් පනවලා තියෙන නීති රීති වලට අනුකූලව තමයි මේ කාලේ මේ ගත කළේ. ඉතින් මේ දැන් මුගාවට විමුක්ත කරලා මේ පෙරහැර ගියාට අනිත් හැම අවස්ථාවකම ඕන් මුගාවට පැනලා. ඒ හින්දා සාර්ථක විදියට මේ උවදුරෙන් ආරක්ෂා කරගෙන මේ පෙරහැර නවත්වන්න හැකියාව ලැබිලා තියෙනවා. ඔව් සජිත්. මේ දකින්නේ
කියන්නේ පැහැර ගන්නා නර්තනාංගයක්. කුදිරාට්ටම් නමින් තමයි හඳුන්වන්නේ. ඉදිරිපත් කරන්නේ මිනුවන්ගොඩ සනීෂා කලායතනය විසින්. මහාචාර්යතුමනි මේ කුදිරාට්ටම් කියන්නේ දමිළ සංස්කෘතිය හා බැඳුණු නර්තනාංගයක් නේද? ඔව් ඇත්තටම මේ අස්වැටම කියලා අපේ සංස්කෘතියත් එකතු කරගෙන තියෙනවා මේ නැටුම. නමුත් මේකේ අයිතිය අපිට සම්පූර්ණයෙන් ගන්න බෑ. මේක දක්ෂිණ ಭಾರತೀಯ හින්දු භක්තිකයන්ගේ නර්තනයක්. කුදිර කියන්නේ අශ්වයා, ආට්ටම් කියන්නේ නර්තනය. කුදිරාට්ටම් කියන්නේ අශ්ව නර්තනය කියන එක තමයි. නමුත් මේ වචනේ පවා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒ හින්දා මමයි මේ ද්‍රවිඩ සංස්කෘතියේ එන මේ වචන පවා මේ පෙරහැරෙන් හඳුන්වා දෙන්න මහන්සි ගත්තකොට අපේ රටේ ජනතාව දන්නවා මේ කතරගම පෙරහැර සිංහල බෞද්ධින්ට පමණක් නෙමෙයි හින්දු භක්තිකයනුත් තමන්ගේ පුද පූජා පවත්වනවා. ඒ හින්දා හින්දු සංස්කෘතියත් අපි මේ පෙරහැරට එකතු කරන්න ඕන හින්දා තමයි එවැනි අංග තෝරාගෙන ඉදිරිපත් කරන්නේ. සංගීතයට අනුව නර්තනයේ යෙදෙමින් ගමන් කරන ගැටබරුව රාජමහා විහාරස්ථානයේ අයත් නන්දිමිත්‍ර හස්තියා තමයි මේ පෙරහැරේ ගමන් කරන්නේ. මේ සංගීතයට ගැලපෙන විදිහට බොහොම සංයමයක් සහිතව මේ හස්තියා ගමන් කරනවා. කොසජි අලියන්ට ළමයින්ට නලියන්ට මයින් හිත නේද? ඉතින් සංගීත හඬක් ඇහෙනකොට නිකන් විඳීවිද? අපි මේ දකින්නේ සබරගමු මල්පදය රසාරා රංග නිකේතනය පිළියන්දල ඉදිරිපත් කිරීම සිදු කරන්නේ. අපි මේ ගැන කතා කරමු මහාචාර්යතුමා. මේ තවත් 7 පදයකින් එක් පදයක් නේද සබරගමු සම්ප්‍රදායට අයත්? ඔව් නෑ මේක මේ අල්පදේ කියන එක විශේෂිත අවස්ථාවක් වෙනවා. අර 7 පද වලට අයිති නැති වුණත් අල්පදේ විශේෂිත ඉදිරිපත් කරන අවස්ථාවක්. මොකද මේ මල අරගෙන නටලා ඉවරලා අන්තිමට හිසේ කතා ගන්නවා. ඒක භක්තිමය අවස්ථාවක් හැටියට තමයි ගෙනල්ලා දක්වන්නේ. ඒ මල්පදේ විශේෂයෙන්ම උඩරට නැටුමෙත් පවතිනවා, මේ සබරගමුත් පවතිනවා. විශේෂයෙන් පාතරක පළාතේදී ඒ විශේෂිත නර්තන අවස්ථාවකදී මේ මල අරගෙන මල හිසේ කතා ගැනීම අවස්ථාවක් ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ චාරිත්‍රය තුළ වැඩි ජන සිරිත් දකින්න පුළුවන්. මේ පොල්මලේ ආකෘතිය මේ ගොඩක් දුරට වැඩි ජන බුදු පූජාවලත් හරියටම තියෙනවා. ඒ හින්දා ඒවා ආශ්‍රිතව අපිට දායාද වුණ අංගයක් හැටියටත් අපිට සිහි කල්පනාවට ගන්නට පුළුවන්. ඔව් සබරගමු මල්පදය නර්තනා කණ්ඩායමත් සමග පැමිණෙන්නේ තරිඳු හස්තියා කිරිවෙහෙර විහාරයේ. ඉන්පසු අපිට දකින්න මේ හස්තියා ගමන් කරන ආකාරයෙන් පස්සේ අපි දකින්නේ මහාචාර්යතුමනි මේ රුහුණටම අපිට වැඩිපුර ලංකාවේ රුහුණෙන්ම දකින්න පුළුවන් වෙන නර්තනාංගයක් කාවඩි මෙහෙට ආවේනික බව අපි දන්නවා. කාවඩි මේ කතරගම දේවාලය තමයි මූලික වෙන්නේ. කතරගම දෙවියන් සඳහා කරන පූජා නර්තනයක් කාවඩි කියන්නේ. මේක ಭಾರತೀಯ නර්තනයක්. මේකට කියන්නේ කාවඩි ආට්ටම් කියලා. කාවඩි කියන්නේ කාව තඩි. ඒ කියන්නේ මේ ලීයක් කඩක් අරගෙන යෑම. මේ කතරගම දෙවියන්ගේ නැත්නම් මේ මුරුගන් දෙවියන්ගේ දේවාල පිහිටලා තිබුණේ ගොඩක් දුරට කඳු මුදුනට. මේ කඳු මුදුනට පූජා ද්‍රව්‍ය ගෙනියන්න කඩක් හදාගත්තා. මේ කඩ හදාගෙන යන ගමන් භක්ති ගීත ගායනා කරලා පොඩි චාරණ එකතු කරලා පසු කාලීනව මේක මේ කූඩුවක් හැටියට ආවරණය කරගත්තා. ඒ ආකෘතිය තමයි පස්සේ කාලීනව කාවඩි ආට්ටම් කියන නර්තනයක් ඇතුලේ. විශේෂයෙන්ම කරන්නේ මේ ස්කන්ධ දෙවියන් නැත්නම් කතරගම දෙවියන්ට කරන පූජාව. මේ නර්තනාංගයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අපි මේ අනිත් තැන් වල දකින කාවඩි නෙමෙයි මේ හිතුවක්කාර කාවඩි නෙමෙයි. මේ අය යම් කිසි පදයකට යම් අඩිතාලවලට අනුව සියලු දෙනා එකට උත්සාහය කරනවා. සාමූහිකව සකස් කරගත්ත නර්තනයක්. නැත්නම් අපි සාමාන්‍යයෙන් දකින්නේ කාවඩි කියන්නේ හිතුවක්කාර තම තමන්ට ඕන දේ චලන ඉදිරිපත් කරන නර්තනයක්. මේක එහෙම නෙමෙයි. මේක විශේෂයෙන්ම සකස් කරපු කාවඩි නර්තනයක්. ඒක තමයි කාවඩියේ තියෙන මේ කාවඩිය දකින්න පුළුවන් විශේෂත්වය. මේක දකින්න පුළුවන් මේ පෙරහැරේ විතරමයි. මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ අපි පමණයි මේ පෙරහැර. මහාචාර්යතුමනි කාවඩි නර්තන
විවිධාකාරයෙන් දකින්නට ලැබෙනවා නේද? විවිධ නම් වලින් හඳුන්වන කාවඩි වර්ග තිබෙනවා නේද? කාවඩි වල විවිධ වර්ග තියෙනවා. අක්ෂ කාවඩි කියලා එක වර්ගයක් තියෙනවා. ඊළඟට කිරි කාවඩි කියලා තව වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ මේ පූජා ද්‍රව්‍ය රැගෙන යාම මේ හැම එකම සිද්ධ වෙන්නේ. දැන් කිරි අරගෙන යන ඒ කාවඩියක් තියෙනවා. ඒකත් පූජා ද්‍රව්‍යයක්. ඊළඟට මත්ස්‍ය කාවඩි කියලා ඇදෙන මේ ආකෘතිය. ඊළඟට මසුන් අරගෙන යනවා. මේ කාවඩියත් එක්ක. ඒ වගේ අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒක ඒ ගෙනියන පූජා ද්‍රව්‍යත් එක්ක තමයි ඒ කාවඩිය වෙන් වෙලා හඳින්වෙන්නේ. ඊළඟට අපි තිස්ස මහරහම රුහුණු කලායතනය ඉදිරිපත් කරන මේ පහතරට සම්ප්‍රදායට අයත් සලුපාලිය නර්තනය දකින්න. ඔව් දැන් අපි අර සඳහන් කළානේ හත්පද පෙළපාලි වලින් එකක් තමයි ඔය සලුපාලිය කියන්නේ. අර කලින් අපි දැක්ක සබරගමුවේ සලුපදේ කියන එකක්. අන්න ඒ වගේ මේ යන්නේ සලුවට අයිති නටුම වෙස්මුන් නටුමක් හැටියට මේකට කියන්නේ සලුපාලිය කියලා. බොහෝ දුරට හාස්‍ය ඉස්මතු කරමින් තමයි ඒ නර්තනාංග ඉදිරිපත් වෙන්නේ. ඊළඟට අපි දකින්නේ පහතරට සම්ප්‍රදායට අයත් තෙල්මේ නැටුම දිනුජය කලායතනය හෝමාගම ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ. ඔව් තෙල්මේ කියන්නේ මේ අපේ පහතරට රංග සම්ප්‍රදායේ මේ ගම්මඩු දෙවල් මඩු ආදී මේ මඩු ශාන්ති කර්ම වලයි නර්තනය. ඒ කියන්නේ 12 දෙවියන්ට තෙල් මල් මෙහෙවර කිරීම. මේ රාග වස්ත්‍රාභරණ වල විශේෂත්වයක් තියෙනවා පළාත. දැන් අපි සඳහන් කළොත් පහතර රංග කලාවේ ආකෘති තුනක් තියෙනවා. ආතර ශෛලිය, මෙතර ශෛලිය සහ රාජ්‍ය ශෛලිය. මේ නම් අපි දකින්නේ රාජ්‍ය පොර රංග ශෛලියයි රංග වස්ත්‍රාභරණ හත්කල. ඉතින් ඒ ආකෘතියත් එක්ක ඉදිරිපත් කරන ෆිල්ම්නටුමක් වෙන සම්ප්‍රදායකින් දැක්කොත් ඒක පිටවර වෙනවා. ඒ හින්දා මේ රංග අනන්‍යතාව පළාතෙන් පළාතට වෙනස් වීම මේ විශේෂයෙන්ම පළාතෙන් පළාතේ පවතිනවා. අප දකින්නේ ඒ එල්මේ කියන රංග අවස්ථාවේ යම් කල්රාග රක්ත වර්ණයෙන් යුතුව මේ පෙරහැරේ ගමන් කරන්නේ ශ්‍රී අභිනවාරාම විහාරයේ අසේල හස්ති රජය. පෙරහර සඳහා වෙනදට සාපේක්ෂව අලි ඇතුන්ගේ යම්කිසි අඩුවක් මෙවර සිදු වෙන බව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. මේ නිරෝධායන අවශ්‍යතාවයන් නීති රෙගුලාසි වලට යටත් පහත්ව මීළඟ නර්තනාංගය ගැන අපි කතා කරමු. ඔව් සජිත්, ගැමි නැටුම් සම්ප්‍රදායට අයිති වෙන කලගිනි නර්තනයක් තමයි අපි දකින්නේ. ඇතැම්ම මහාචාර්යතුමනි මේ ගැමි නැටුම් අංග බොහෝමයක් එකතු කරනවා අපි පෙරහැර මංගල්‍යයන් සඳහා. ඇතැම්ම පෙරහැරක විචිත්‍රත්වය වැඩි දියුණු කරන්නට මේ ගැමි නැටුම් නැතිවම බැරි අංගයක් වෙලා තිබෙනවා නේද? ඔව් දැන් අත් වශයෙන්ම ගැමි නැටුම් කියන ඒවා හැකසිලා තියෙන පෙරහැරටමයි. අපේ රටේ මේ පෙරහැර චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීම අද ඊයේ නෙමෙයි පෙර කාලේ ඉඳන් පැවතුණා. ඉතින් නමුත් මේ ගමේ පෙරහැරකට උමනා කරන නර්තනාංග ගමේ ඇත්තෝ විසින්ම සකස් කරගත්තා. ඒක තමයි ගැමි නැටුම් කියන්නේ. කලේ අරගෙන නටනවා, කුල් අරගෙන නටනවා, ඊළඟට තවත් ඔය චාමර අරගෙන, සවරන් අරගෙන, පතුරු අරගෙන, ලී කෙලි අරගෙන ඔය පොඩි යන්න උපකරණ අරගෙන නර්තනය යෙදෙනවා. මේවා මම අර මුලින් කිව්වා වගේ දීර්ඝ පද ශාස්ත්‍රයකට හසු වන නර්තනාංග නෙමෙයි. සරල චලන දිනවා. ඒ හැම චලනයක්ම එක හා සමානව කොහොම සරලයි. මේ නර්තනාංගය අත්වශයෙන්ම කලගෙඩිය වුණත් කාන්තාවකට විචිත්‍රත්වයකින් දෙන භූසප්පුව ඉස්මතු කරන්න පුළුවන් නර්තනාංගයක් කලගෙඩිය. ඒකට ඒ ලාලිත්‍ය ඉස්මතු කරමින් ඔවුන් අලංකාර විදිහට මේ නර්තනය යෙදුණා. කතරගම දෙවිඳුන්ගේ වාහනය කියලා අපි හඳුන්වන්නේ මොනර. එතකොට ඒ කාරණාව සිහිපත් කරමින්ද මහාචාර්යතුමනි මේ නර්තනය රන්තරු කලායතනයේ බණ්ඩාරගම රන්තරු කලායතනයේ ඉදිරිපත් කරා. ඔව්. දැන්
මේ නර්තන අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොනර නැටුම කියලා. නමුත් මේකේ නියම නම මොනර නැටුම නෙමෙයි. ඒ නියම නම මම මේකෙදි දීලා තියෙනවා. මයිලාට්ටම්. මයිලාට්ටම් කියන්නේ ඒ දක්ෂිණ ಭಾರತೀಯ නැටුමක්. දැන් දක්ෂිණ ಭಾರತೀය ඔය ස්කන්ධ දෙවියන් වෙනුවෙන් පවත්වන පුද පූජා උත්සවවලදී ඒ කාලෙට ඒ ගම්වැසියෝ මොනරාගේ ස්වරූපෙන් සැරසිලා ඒ ගම පුරා නර්තනය රඟ දක්වනවා. ඉතින් ඒ ආශ්‍රය අපි ලබාගෙන තියෙනවා. අපි උතුරු නැගෙනහිර පළාතේ ද්‍රවිඩ ජනතාවගේ අසුර අරගෙන දැන් මේක අපේ නර්තනයක් බවට පත් කරගෙන අපි හොඳට වර්ධනය කරලා තියෙනවා. දැන් ಭಾರತೀಯ නර්තනයේ පවතින ආකාරයට වඩා ඉතා සුවිශේෂී විදිහට අපි වර්ධනය කරලා මේ විශාල තටු නෑ. මේ බලන්න ඉතා විශාල තටු මේ අරගෙන මේ රංගනයේ යෙදෙන්නේ. ඉතින් ඒ නිසා මේ පෙරහැරට සුවිශේෂ අලංකාරය අරන් දෙනවා. ಭಾರತೀಯ ආభాසය වුණාට මේක වර්ධනය කරලා තියෙන්නේ අපි. ඒ ගැන හිතලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම සජිත් අපි පෙර දැක තිබෙන පෙරහැරවල් වලදී මොනර නැටුම දැක තිබුණාට මේ මයිලාටම් දැක තිබුණාට මේ තරම් සුන්දර පිල්කල්මක් සහිත නර්තනයක් මම දකින්නේ ප්‍රථම වතාවට. මේවයි පාවිච්චි කරන සංගීතය ගැනත් අපි වචනයක් කතා කරමු මහජනතුන්. වැඩිපුරම මේ සංගීතෙම තමයි අපිට ඇහෙන්නේ මේ පෙරහැර තුල. ඔව් ඒ කියන්නේ මේකට කියන්නේ නයන්ඩි මේලම් කියලා. නයන්ඩි මේලම්. ඒ කියන්නේ ද්‍රවිඩ ජාතිකයන්ගේ වාද්‍ය වෘන්දය. මේක දක්ෂිණ ಭಾರತයේ පුරාම කොහේ බැලුවත් ඔය සංගීතය තමයි ඇහෙන්නේ. මේ කතරගමට ආවට පස්සේ තෝ සංගීතය ඇහෙනවා. ඇයි ඇහෙන්නේ? ඒක ද්‍රවිඩ ජාතිකයන් විසින් අපිට ලබා දීලා. අපිට ලබා දුන්නා කියන්නේ ඔවුන් මේ පූජා භූමියට ඇවිල්ලා රඟ දක්වනවා. ඒ රඟ දක්වනකොට ඒක දැකලා ඒක ආකර්ෂණීයයි, චිත්තාකර්ෂණීයයි. ඉතින් අපේ අත්ොත් මේක ඉදිරිපත් කරලා ඊට පස්සේ තමයි කාවඩි කියන නැටුම අපේ ඇත්තන් අතරටපත් උනේ. හැබැයි වෙනසක් තියෙනවා. කාවඩි කියන්නේ පූජා නර්තනය. මේ පූජා නර්තනය ඉදිරිපත් කරන්නේ හින්දු භක්තිකයෝ දවස් 7ක් මේ වෙලා ඉඳලා මස් මාංශ වලින් තොරව ඇවිල්ලා හිස බූගාලා ඉවරලා ගඟට ගිහිල්ලා නාලා ඊට පස්සේ තමයි මේ පූජාව ඉදිරිපත් කරන මහත් භක්තියෙන් යුක්තව. නමුත් අපේ ඇත්තෝ ඊට වඩා වෙනස් කරලා විකෘති කරලා මේ මත්පැන් ආදී පරිපූර්ණ වෙලා මෙවැනි දේවල් ඉදිරිපත් කරනවා මේ පූජාර්ථයට කරන හානිය. හරිත හස්තියා ගමන් කරනවා අපි දැක්කා. ඉන්පසුව කෑගල්ල උත්පල රංග ආයතනය ඉදිරිපත් කරන තාලම් නර්තනය මේ තියෙනවා. අර අපි සඳහන් කරන්නේ යැමිනටු කියලා. මේකත් යැමිනටු. ඔය බලන්න සරල අඩිතාලෙ තියෙන්නේ. ඒ සරල අඩිතාල තිබුණත් ලස්සනයි. ඉතින් පෙරහැරකට මොකද අලංකාරයක් කරන් දෙන්න හැකියාව මේ වට ලැබිලා තියෙනවා. මේකෙන් තවත් එකක් කියන්න ඕන. මේ පෙරහැර අපි ආවට ගියාට කරන පෙරහැරක් නෙමෙයි. අපේ මැදිහත් වීම මත මේ සියලුම නර්තනාංග තෝරලා බේරලා රංගවස්ථාපන බලලා ඒවට උපදෙස් දීලා ඒවා ගැළපෙන නොබැලෙන පුතන් දෙනවා ඒවා හදලා ලොකු හුරුවකින් යුතුව ඒ හුරුවකින් යුතුව තමයි මේ පෙරහැර අපි ඉදිරිපත් කරන්නේ. ඒ හින්දා මේ පෙරහැරට ඒ අලංකාරය අනිවාර්යෙන් ලැබෙනවා. අපි මේ තාලම් නර්තනයත් සමගින් ඊළඟට අපි දකින්නේ පිළියන්දල පංචාලි කලායතන ඉදිරිපත් කරන පත්තිනි නර්තනය. පත්තිනි කියන්නේ පාරිශුද්ධත්වය පිළිබඳව සංකේතාත්මක වන සුවිශේෂී දේව ඇදහිල්ලක් නේද මහාචාර්යතුමනි? ඔව් දැන් පත්තිනි දේව ඇදහිල්ල අපිට ලැබෙන්නේ විශේෂයෙන්ම රජබාරජුරගේ අවදී. මොකද ಭಾರತයේ දක්ෂිණ ಭಾರತයේ සංගම් යුගයේ යෙවුණා සීලප්පදිකාරම් කියන කුසියක් ඒක ලිව්වේ ඉලංගෝ ආදිගල් කියන තැනත්තා. මේ කුසිය ලිව්වේ විශේෂයෙන්ම කන්නගී කෝවලන් කියන දෙදෙනාගේ කතාන්තරය මුල් කරගෙන. මේ කෝවලන් මාදවී කියන නරගණගේ ඇසුරට පත් වෙලා මේ කන්නගීය පරි කරලා වසර ගණනාවක් ගත කළා. අන්තිමට ඕවලන් ආවට පස්සේ මෙයා කකුල් දෙක හොදලා ගෙදර බාරගත්ත කිසිම වචනයක් නොකිය.
සාමාන්‍ය කාන්තාව එහෙම කරන්නේ නැහැ. නමුත් මේ කාන්තාව කළා එහෙම. ඉතින් මේ හේතුව හින්දා මේ කාන්තාවගේ විශේෂිත ගුණය දෙවගණක් හරියටපත් වුණා. මොකද ප්‍රතිභක්තිය ආරක්ෂා කරගෙන හිටපු කාන්තාව. එයා තමයි පත්තිනි කියන්නේ. ඉතින් මේ පත්තිනි අපේ දේවල් බඩු ගම්බඩු ශාන්ති කර්මවලදී අදීමට ලක් වෙනවා. ඉතින් ඒ නර්තනාංගය තමයි අපි දිටුවේ. සබරගමු මහ සමන් දේවාලයේ කණ්ඩුලතිස්ස හස්තියා ගමන් කළා. ඉන් පසුව අපි දකිනවා කෝට්ටගොඩ සම්භාව්‍ය නර්තන පදනම ඉදිරිපත් කරන වඩිගපටුන නර්තනය. මහාචාර්යතුමනි මේ වඩිගපටුන නර්තනාංගය ලක්දිවට ලැබීම සම්බන්ධයෙන් අපුරු පුරාවෘත්තයක් තිබෙනවා නේද? මේ වඩිගපටුනේ ඉතිහාස කතාව අපි දැනගන්නට කැමතියි. ඔව් දැන් වඩිගපටුන කියන්නේ වඩිගපුර දේශයේ ඉඳලා බ්‍රාහ්මණ පිරිසක් ලංකාවට පැමිණ මේ ශාන්ති කර්ම පවත්වන්න කියලා. ඒ ආකෘතිය තමයි ඉදිරිපත් කරන්නේ. මොකද මේ නැටුමේ තියෙන මේ හිස්පළදනා බලන්න. ඊළඟට මේ රැවුල් කට්ටලේ බලන්න. මේ දෙකම අපි දන්නවා පංජාබ් ජාතිකයන්ගේ අනන්‍යතාවය පෙන්වන්නේ. දැන් මේ වඩිගපටුන කියනකොට අපිට පහුගිය කාලේ මේ මාධ්‍ය හරහා හැමතිස්සෙම මේ වඩිගපටුන කියන නැටුම සිහිපත් කරා මාධ්‍යවේදී. මොකද මේ රැවුල් බැඳලා පහුගිය කාලේ රැවුල් බැඳලා මේ යම් යම් මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් වුණානේ. ඒ වෙලාවේ පාවිච්චි කරේ වඩිගපටුන කියන නම. මම ඉතින් කනගාටු වෙනවා ඒක පාවිච්චි කරාට. මේක ඊට වඩා සුවිශේෂී වී අපේ සංස්කෘතිය ගෙනහැර දක්වන නර්තනාංගයක්. මැණික් පාල ශාන්තියවත් ශූන්‍යං කැපිල නම් වූ මේ පහතරක පළාතේ අතිශයින් ප්‍රචලිත ඒ ශාන්ති කර්මයට අදාළ සුවිශේෂ නර්තන විදිය තමයි වඩිගපටුන හැටියට ඉදිරිපත් කරන්නේ. තාම රමණීය දර්ශනීය නර්තනාංගයකින් පසුව කැමුණු හස්තියා පෙරහරේ ගමන් කරනවා අපි දකිනවා. මේ තේජාන්විත බව පෙරහරට එකතු කරමින් තමයි මේ හස්තීන් ගමන් කරන්නේ. ඉන් පසුව ගම්පහ සුභාෂී රංගපියස ඉදිරිපත් කරන උඩරට වෙස් නර්තනයක්. වෙස් නර්තනය හැටියට හඳුන්වන්නේ විශේෂයෙන්ම මේ වෙස් ඇඳුම් කට්ටලය අඟලාගෙන ඉදිරිපත් කරන නර්තනය. මොහොබයක් අංකාරී කියන ශාන්ති කර්මය ගත්තාම මුලිමලින් පපායි ආරම්භයේ හිටිය අවසානයේ දක්වාම මේ ඇඳුම් කට්ටලේ තමයි අඳින්නේ. මේ ඇඳුම් කට්ටලේ ඇඳලා ඒ ශාස්ත්‍රීය නර්තනයන් ඉදිරිපත් කරනවා. දැන් අස්නේ ගත්තොත් අස්නේ රාජ්‍ය පදවත් ශාස්ත්‍රය. යක්කනම ගත්තොත් යක්කනමටයි පද ශාස්ත්‍රය. ආවන්දුම ගත්තොත් ඊටයි පද ශාස්ත්‍රය. නමුත් මේ ඇඳුම් කට්ටල ඇවිල්ලා මේ මංගල්‍යයක මනාල ජෝඩුවක් ඇඳවගෙන යනකොට ඒකද කියන්නේ වෙස් නටුව කියලා. ඉතින් නමුත් ඒකේ ඉදිරියට වෙන්නේ තා සරල අදිතාල මේ ගමන් තාල වුණාට මේ වෙස් ඇඳුම් කට්ටල ඇඳගෙන සංකාරය තුල ඉතාම සුවිශේෂ ශාස්ත්‍රීය පද කට්ටල තමයි ඉදිරිපත් කරන්නේ. දැන් මේ වෙස් නටුව මෙතන විශේෂිත වෙන හේතුව මේ බස්නායක නිලමේතුමා හඳවාගෙන යනවා. බස්නායක නිලමේතුමා කියන්නේ මේ දෙවියන්ගේ බාරකාරත්වය උතුලන ගිහි බාරකාරත්වය උතුලන නිලය. එතකොට එතුමා පෙරහැරේ ගමන් කිරීම විශේෂිතයි. මොකද මේ දේවාභරණ රැගෙන යනකොට ඒ දේවාභරණ වල අයිතිකරු ගමන් කරන්න ඕන. ඒ අයිති ප්‍රදර්ශනය කරන්න පමණක් නෙමෙයි එහි ආරක්ෂාව සඳහා. ඒ වගේම ඒ නිලමේතුමාට අයිති තවත් නිල රාජකාරී මණ්ඩලයක් තියෙනවා. ඊළඟට කපු මහත්වරු කපු පන්තියක් තියෙනවා. ඊළඟට ආලාස්ති අම්මලා ඉන්නවා. ඒ වගේම මේ පෙරහැරට සම්බන්ධ වෙන ආදිවාසී. මේ ආදිවාසී මේ අවස්ථාවේදී ගමන් කරනවා ඒ පෙරහැර අවස්ථාවේ. ඒ හින්දා ඒ අවස්ථාව පෙන්වන්නේ මේ දෙවියන් වහන්සේ වැඩම වීම. ඒ දෙවියන් වහන්සේ කියන්නේ මේ පෙරහැරේ මූලික අභිප්‍රාය. එතකොට ඒ දක්වන්න තියෙන ගරුත්වය දෙවිතර විදිහට දැක්වීම මේ
වෙච්ච අවස්ථාවේ ප්‍රදර්ශනය වෙන අවස්ථාවක් පෙන්වන්න පුළුවන්. තමක් කියන්න ඕන. මොකද මේ පෙරහැර අලංකාර කරන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා. වසර 12කට එහා ඉඳලා මේ කරන්නේ. මොකද මේ හැම අංගයක්ම එක ලස්සන විදියට ගොනු කරලා ගෙනහැර දක්වන්න මේ ප්‍රේක්ෂකයන්ට හොඳ ආකර්ෂණයක් ඇති වෙන විදිහේ වින්දනයක් ඇති වෙන විදිහේ රංග දර්ශන ඉදිරිපත් කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. මේ උත්සාහය දරන්නේ මගේ සැලසුම් වුණාට මේවයි සම්පූර්ණයෙන්ම වැඩි මහන්සියක් දරන්නේ අපි නෝනා මහත්මිය ශ්‍රියානි කෝට්ටුවට කියන මහත්මිය. මේ දවස් 15 විතර නෙමෙයි දවස් 18ක් 20ක් විතර මෙහි නතර වෙලා මේ හැම කටයුත්තක්ම හොයලා බලලා පොඩි වැඩක් නෙමෙයි පෙරහැරක් සංවිධානය කරගෙන යනවා කියන එක අතිවිශාල රටක කණ්ඩායම් ප්‍රමාණයක් එක්ක. ඉතින් ඒ හින්දා එතුමිය පිළිබඳවත් යම් සීවරණයක් නැගිය යුතුයි. රුවණු කතරගම මහා දේවාලයේ ගරු බස්නායක නිලමෙදුරන්දර දිල්රුවන් රාජපක්ෂ මැතිතුමා දැන් පෙරහරේ ගමන් කිරීම සිදු කරනවා. ඒ වගේම ඒ පසුපසින් දෙවියන් වැඩමවීම සිදු කරන්නේ වාසනා හස්තිරාජා කතරගම දේවාලයේ. රුවණු මහා කතරගම දේවාලයේ කදසුරිඳුන්ට උපහාරයක් ලෙස ඇසළ මහා පෙරහරේ අවසන් දිනේ ගමන් කරන වාසනා ඇතිනියට සහ මද්දු හස්තියාට වස්තු පූජා කිරීමේ පුණ්‍ය කටයුත්ත දේශමාන්‍ය ලුතිනන්ට් කමාන්ඩර් අජිත් කාංගර ආරච්චි මැතිතුමා විසින් සිදු කරපු බවත් අපි බොහොම ගෞරවයෙන් යුක්තව සිහිපත් කළ යුතුයි. ඔව් දැන් තාමත් ගරු ගාම්භීර ලීලාවෙන් පෙරහැරේ අභිමානය ඇතුව ගමන් කරන්නේ බස්නායක නිලමේ තත්පත් දිල්රුවන් රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම එතුමාගේ නිල මණ්ඩලය. ඔව් එතුමාගේ නිල මණ්ඩලය තමයි ඒ ගමන් කරන්නේ ආරක්ෂක අම්ලත් එක්ක. දැන් පෙරහරේ අපි කෙමෙන් අවසානයට ළඟා වුණේ. අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ජයසේන කෝට්ටුගොඩ මැතිතුමාට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර පින්කමේ අවසාන මහා පෙරහර මෙලෙස රටේ පවතින තත්ත්වයන්ට සෞඛ්‍යංශ ලබා දෙන උපදෙස් වලට එකඟව ඒ නීති රීති වලට එකඟව උත්කර්ෂවත් අන්දමින් මෙවරත් පවත්වන්නට කටයුතු කළේ. ඒ වෙනුවෙන් සවිය ශක්තිය වුණු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් ජාතික රූපවාහිනිය මෙවර ඔබ සියලු දෙනාටම සජීවීව මේ පින්කම දැක ගන්නට අවස්ථාව උදා කර දුන් බව අපි සිහිපත් කරමින් අද දවස පුරාම විවිධ පින්කම් අපි මේ පුදබිමේ සිට රැගෙන ආවා. ඔබට අද මේ පෙරහර සජීවීව නරඹන්න කතරගමට පැමිණෙන්නට නොහැකි වුණත් මුළු රට වෙනුවෙන්ම අපි මේ ආශිර්වාදය එකතු කරනවා. මුළු රටටම ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය රටට එකතු කරමින් කතරගම දෙවිහාමුදුරන් වහන්සේගේ පිහිට රැකවරණය සමස්ත ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාටම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි රුහුණු මහා කතරගම දේවාල අවසන් මහා පෙරහර සජීව විකාශය අවසන් කරනවා. ඔබට රටට තෙරුවන් සරණයි.